හරි. එතකොට දැන් අද අපි සාකච්ඡා කරන්න යන්නේ අලුතෙන් අදට අපිට දාලා වෙන කොටසට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ එදා අපි හේතු ප්‍රත්‍යයේදී හේතු ප්‍රත්‍යයට අදාළව ශුද්ධ සංඛ්‍යාවල ප්‍රත්‍ය සහ ප්‍රත්‍යඋත්පන්න ටික බෙදාගත්තා. එතකොට මේ ශුද්ධ සංඛ්‍යාවලදී අපි බෙදාගත්ත ප්‍රත්‍ය සහ ප්‍රත්‍යඋත්පන්න අදාළ වෙන්නේ ඒ සමස්තයටම හේතු ප්‍රත්‍යයට අදාළ වෙන සංඛ්‍යා 7ටම අදාළ වෙන එකේ ටික තමයි දැන් එදා කතා කරගත්තේ. එතකොට අද දැන් අපිට කතා කරන්න තියෙන්නේ අපි ඒ කියවනේ සංඛ්‍යා 7ක් තියෙනවා කියලා කුසලෝ කුසලස්ස කුසලෝ අභ්‍යාකතස්ස කුසලෝ කුසලස්ස ච අභ්‍යාකතස්ස ච ආදී වශයෙන් සංඛ්‍යා 7ක් තියෙනවා කියවනේ. ඒ 7 ඇතුලේ යෙදෙන එක එක සංඛ්‍යාවක් ඇතුලේ යෙදෙන ස්වරූපාර්ථ ටික තමයි දැන් අද අපිට කතා කරගෙන යන්නට තියෙන්නේ. ඒතර පළවෙනි වාක්‍යය එන්නේ කොහොමද? ඒ 7න් කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ කුසලා හේතු සම්පයුත්තකානං කන්දානං හේතුපච්චයේන පච්චයෝ. ඒතර ඒක තමයි පළවෙනි සංඛ්‍යාව වෙන්නේ. මේක අපි විස්තර කරගන්න මේ ස්වරූපාර්ථ වගුව පාවිච්චි කරනවා. ඒක අපි මෙහෙමාර පොත්වල ස්වාමීන් වහන්සේලා ගොඩක් වෙලාට මේ වගු එහෙම හදලා තිනවා පහසුවෙන් මේ කටයුතු අධ්‍යයනය කරගන්න. ඒ වගුවක්ම තමයි අපි මෙහෙම පරිවර්තනය කරලා කෙලින්ම ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ මම දැනට දීලා ඇති එක පත්‍රිකාවක්. ඒක ඇති හේතුප්‍රත්‍යේ ස්වරූපාර්ථ කියලා වගුවක්. ඒක ඇති වගු 3ක්. ඒතර හේතුප්‍රත්‍යේ ස්වරූපාර්ථ වගුව තමයි අපිට දැන් අදාළ කරගන්න තියෙන්නේ. ඒක ගත්තද අතට ළඟට? ඔව් ගත්තා. හරි. එතකොට සන්නහස ඒකේ දැන් පළවෙනි එක මෙවන් දැන් කියපු වාක්‍ය ගත්තයින් පස්සේ ඒකේ පදය වෙන්නේ මොකද්ද? කුසලෝ කියන එක. මේ කූ කියලා දක්වලා තියෙන පද කියන එක. ඊළඟට කුසලස්ස ධම්මස්ස කියන්නේ කුසලස්ස කියන එක පදාවසානය වෙනවා. ඒක මේකෙන් මෙතන දක්වලා තියෙන්නේ පදාවසානය කියන එක. කුසලස්ස කියන එක. මතකයිනේ අපි ඉගෙන ගත්තා. පදාවසාන කියලා හැම ඉගෙන ගත්තා. ඊට පස්සේ ඒකම තමයි ඉතින් ඊට පස්සේ කර්තෘ සහ ප්‍රත්‍ය වෙන්නේ. මේ වාක්‍යයේ. හරි? කුසලෝ කියන එක. ඒ කුසලෝ වලට අදාළ වෙන ස්වරූපාර්ථ ටික තමයි මෙතන විස්තර කරගෙන යන්නේ. ඊට පස්සේ සම්ප්‍රදානය වෙන්නේ කුසලස්ස කියන එක. ඒකට අදාළ වෙන ස්වරූපාර්ථ තමයි මෙතන විස්තර වෙන්නේ. ඒතර කුසලෝ කුසලස්ස එකේ කුසලෝ ධම්මෝ කියලා කියද්දී අපි හේතුප්‍රත්‍යයට අදාළනේ කතා කරන්නේ. ඒතර ප්‍රත්‍යවල ගත්තයින් පස්සේ ප්‍රත්‍ය තුනක් තියෙනවා. අලෝභ, අදෝස, අමෝහ කියලා කොටස් තුනක් එනවා. ඒක පැහැදිලි නේද? අලෝභ, අදෝස, අමෝහ කියලා ප්‍රත්‍ය තුනක් එනවා. හැබැයි මේ ප්‍රත්‍ය තුන වෙන්නේ ප්‍රත්‍ය ධර්මතා තුන වෙන්නේ පරමාර්ථ ධර්ම තුන එන්නේ කතෘ විදිහට ත්‍රි හේතුක සිතක් වුණොත් විතරයි. ද්වි හේතුක සිතක් වුණොත් මොකද වෙන්නේ? අමෝහය අයින් වෙනවා. එතකොට අලෝභ, අදෝස කියන දෙක විතර ඇතුළත් වෙන්නේ, අමෝහ කියන එක ඇතුළත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඊට පස්සේ කුසලස්ස ධම්මස්ස කියන සම්ප්‍රදානයට අදාළව ගත්තයින් පස්සේ කොහොමද දෙන්නේ? කුසල් සිත් 21යි චෛතසික 38යි ඒ එතන යෙදෙන්නා වූ සංප්‍රයුක්ත ස්කන්ධ ටික තමයි එතනට අදාළ වෙන ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. ඒ කියන්නේ අලෝභ දෝස අමෝහ යෙදෙන නැත්නම් අලෝභ දෝස දෙක යෙදෙන්නා වූ චිත්තෝත්පාදයේ තියෙන සංප්‍රයුක්ත ස්කන්ධ ටික තමයි ඒ අදාළ සිත්වල යෙදෙන්නා වූ සංප්‍රයුක්ත ස්කන්ධ ටික තමයි ප්‍රත්‍යෝත්පන්න බවට පත් වෙන්නේ. ඒක පැහැදිලි නේද මේ වෙද්දී? හරි. ඊට පස්සේ මේ කරණය කියලා එකක් තියෙනවා. ඒක අපි දැනට අතහැරලා යන්නේ. ඒක අපි ඉදිරියේදී තමයි සාකච්ඡා කරන්නේ. ප්‍රත්‍ය ශක්තිය ගැන. මොකක්ද ඉන්නේ මොනවාද අදාළ වෙන ප්‍රත්‍ය ශක්තියින් කියන එක ගැන. ඒකට ඒක අපි ඉදිරියට කතා කරන්නේ. ඊට පස්සේ අපි යනවා දෙවෙනි වාක්‍යයට. දෙවෙනි සංඛ්‍යාවට. කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ කුසලා හේතු චිත්ත සමුත්ථානානං රූපානං හේතුපච්චයේන පච්චයෝ කියලා. එතකොට එතන සංඛ්‍යාව මොකද්ද? කුසලෝ අභ්‍යාකතස්ස කියන එක. ඒතර කුසල වලට එනවා අලෝභ දෝස අමෝහ
දැන් ද්වි හේතුක චිත්තෝත්පාදයක් නම් අලෝභ අදෝස දෙක එනවා. එතන අභ්‍යාකතස්ස ධම්මස්ස කියන එකට එන්නේ අභ්‍යාකත ධර්මයන් වෙන්නේ මොනවද මෙතන? චිත්ත සමුට්ඨානානං රූපානං. ତර කුසල හේතු කියලා ගත්තේ මේ අලෝභ දෝස සමෝහ ටික චිත්ත සමුට්ඨානානං රූපානං කියලා ගත්තේ මේ කුසලයෙන් ජනිත කුසලය නිසා ඉපදිච්ච චිත්තජ රූපයන් ටික. එතකොට එතන කුසලෝ අභ්‍යාකතස්ස වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි සංඛ්‍යාවට ආවයින් පස්සේ කුසලෝ ධම්මෝ කුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ කුසලා හේතු සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපානං හේතුපච්චයේන පච්චයෝ කියලා එන්නේ. ඉතින් එතනදී කොහොමද කුසලෝ ධම්මෝ කුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස. එතකොට මෙතන කතෘ නැත්තම් පදයේ විදියට එන්නේ කූ කියන එක. කුසල කියන එක පද අවසානයේට එන්නේ කූභ්‍යා කියන එක. ඒ කියන්නේ කුසලස්සච අභ්‍යාකතස්සච කියන එක. මේ කූභ්‍යා එහෙම දක්වලා මේ සංකේත වශයෙන් තමයි දක්වලා තියෙන්නේ. ඉතින් එතනත් හේතු තුනක් යෙදෙන්න පුළුවන් නැත්නම් හේතු දෙකක් යෙදෙන්නත් පුළුවන්. ත්‍රි හේතුක නම් හේතු තුනක් යෙදෙනවා. ද්වි හේතුක සිතක් නම් හේතු දෙකක් යෙදෙනවා. එතනදී කුසලස්සච අභ්‍යාකතස්සච කියලා කියවනේ. එතකොට කුසලස්සච අභ්‍යාකතස්සච කියලා කියන්නේ කුසල වෙන්නත් ඒ කුසල ධර්මය වෙන්නේ මොනවාද? සංප්‍රයුක්ත ස්කන්ධ. ඒ සිත්වල යෙදෙන සංප්‍රයුක්ත ස්කන්ධ. ඊළඟට චිත්තජ රූප කියන එකත් යෙදෙනවා එතනට. හරි. ඒ උඩ ගත්ත චිත්තජ රූප කියන එක. කූභ්‍යා කියන චිත්තජ රූප කියන එකත් එතනට යෙදෙනවා. ඒතර ওই විදිහට තමයි කුසල වලට අදාළ වෙන, يعني කුසල පද වලට මෙතන හේතු වලට අදාළ වෙන කුසල පද තුන යෙදෙන්නේ. කූභ්‍යා කූභ්‍යා කියලා තමයි එන්නේ. කුසලෝ කුසලස්ස කුසලෝ අභ්‍යාකතස්ස කුසලෝ කුසලස්සච අභ්‍යාකතස්සච කියලා මේ විදිහට යෙදෙන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් අපේ ස්වාමීන් ප්‍රශ්න තියනවාද? අතුලට ප්‍රශ්න තියනවා නම් අහන්න. හරි. ඊට පස්සේ අපි යනවා අකුසල පද තුනට. අකුසල පද තුනට යනවා. අකුසල පදවල තියෙන්නේ කොහොමද? අකුසලෝ ධම්මෝ පළවෙනි එකේ තියෙන්නේ අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ අකුසලා හේතු සම්පයුත්තකානං කන්දානං හේතුපච්චයේන පච්චයෝ කියලා. එතකොට අකුසල ගත්තයින් පස්සේ අකුසල හේතු තුනක් තියෙනවා. මෙතන මේ සාමාන්‍ය වශයෙන් කියන්නේ ලෝභ, දෝෂ, මෝහ කියලා. ඉතින් ඒතර අදාළ සිත්වලට අනුකූලව හිතලා ගන්න ඕනේ. හේතු දෙකයි එක විට යෙදෙන්නේ. ලෝභ හිත්වල ලෝභ මෝහ කියන හේතු දෙක යෙදෙනවා. ද්වේෂ මූලික සිත්වල දෝෂ මෝහ කියලා යෙදෙනවා. ඊළඟට මෝහ මූලික සිත්වල මෝහ මූල සිත් දෙක යෙදෙන්නේ තනි හේතුවයි. ඒක මෝහය කියන හේතුව විතරයි යෙදෙන්නේ. එතකොට ලෝභ සිත් සහ ද්වේෂ සිත් ටික ද්වි හේතුකයි. ඊළඟට මෝහ ගත්තයින් පස්සේ ඒක හේතුකයි. ඒක අදාළ තැන් වලට අනුව ඒ සිත් වලට අනුව බෙදලා තමයි හිඳලා ගන්න තියෙන්නේ. ඉතින් ඒකේ ඒ ප්‍රත්‍යෝත්පන්නවලදී පද අවසානයේට වෙන අකුසලෝ අකුසලස්ස කියන එකේදී ස්වરૂපාර්ථ විදිහට එන්නේ සම්ප්‍රදානයට එන්නේ අකුසල සිත් 12යි මෝහ මූල සිත්වල මෝහය හැර චෛතසික 27යි කියලා. මේ මොකක්ද මේ කිව්වේ? ඒතර අකුසල සිත් 12 කියන එක ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ඒක ඒවයි යෙදෙන හේතු වලින් හේතු ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය ලබනවා. ඊළඟට චෛතසික 27 කියලා තියෙනවා. 27 කියලා කියද්දි හැබැයි මෝහ සිත්වල තිබෙන මෝහය හැර කියලා තමයි අරගෙන තියෙන්නේ. එතකොට ඒකේ හේතුව එහෙම ගන්න හේතුව තමයි මෝහ මූල සිතේ යෙදෙන්නේ එක හේතුවයි. එතකොට මේ මෝහ මූලයේ යෙදෙන ඒ තනි හේතුව ඒ සිතේ යෙදෙන්නා වූ සෙසු ධර්මයන් වලට සංප්‍රයුක්ත ස්කන්ධයන් වලට ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ සෙසු චෛතසික වලටයි ඊළඟට සිතටයි කියන ඒවාට ප්‍රත්‍ය වෙනවා. හැබැයි ඒ මෝහය වෙනත් හේතුවකින් ප්‍රත්‍ය ලබන්නේ නැහැ. අපි ගත්තොත් දැන් ද්වි හේතුක හෝ ත්‍රි හේතුක හිතක් ගත්තොත්
ඒ ත්‍රි හේතුක හෝ ද්වි හේතුක සිතේ තියෙන හේතු එකිනෙකාටත් ප්‍රත්‍ය වෙනවා. ලෝභය සහ මෝහය යෙදෙන්නා වූ ලෝභ මූලික සිත ගත්තයින් පස්සේ ඒ ලෝභ මූලික සිතේ තියෙන ලෝභය මෝහයට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. මෝහය ලෝභයට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඔය විදිහට එකිනෙකාට ප්‍රත්‍ය වෙනවා. ඒ නිසා ඒ සිත්වල යෙදෙන හේතුන් ප්‍රත්‍යත් වෙනවා, ප්‍රත්‍යෝත්පන්නත් වෙනවා. හැබැයි මෝහසිතේ ගත්තයින් පස්සේ මොකද తත්වය? ඒකේ තියෙන්නේ තනියෙන් තමයි මේ මෝහය නැමැති හේතුව යෙදෙන්නේ. එතකොට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙද්දී ඒ මෝහයට පුළුවන් ඒ සිතේ යෙදෙන සෙසු සංප්‍රයුක්ත ස්කන්ධයන් වලට ප්‍රත්‍ය වෙන්නට හේතු ප්‍රත්‍ය ශක්තියෙන්. නමුත් ඒ මෝහයට ප්‍රත්‍ය වෙන්න වෙනත් හේතුවක් ඒ හිත ඇතුලේ යෙදෙන්නේ නැහැ. ඒ නිසා තමයි මෙතන මේ මෝහ මූල සිතේ මෝහය හැර චෛතසික 27යි කියලා ස්වરૂපාර්ථ දක්වලා තියෙන්නේ. ඊට පස්සේ යනවා අකුසලෝ අභ්‍යාකතස්ස කියන එකට. එතන තියෙන්නේ කොහොමද? අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ කියලා. එතනදී කොහොමද එන්නේ? හේතු වලට එනවා ලෝභ, දෝස, මෝහ කියලා හේතු තුන දක්වලා තියෙනවා. එතනත් ඉතින් අර කලින් කිව්වා වගේ සුදුසු පරිදි එතනට අනුකූල බෙදලා ගන්නට ඕනේ. ඊට පස්සේ අභ්‍යාකතස්ස ධම්මස්ස කියන පදාවසානයේට, ඒ කියන්නේ සම්ප්‍රදානයේට, ප්‍රත්‍යෝත්පන්නයට එනවා කොහොමද? අකුසලයෙන් ජනිත චිත්තජ රූප. එතකොට මේ එතනට එන මොනවද? මොන චිත්තජ රූපද? අකුසලයෙන් ජනිත වෙච්ච ඒවා විතරයි. කුසල ඒවා ඉන්නේ අකුසලයෙන් ජනිත චිත්තජ රූප ටික තමයි මෙතනට එන්නේ. ඒ කිව්වේ මොකද්ද? අකුසලෝ අභ්‍යාකතස්ස සම්බන්ධයෙන්. ඊට පස්සේ අකුසලෝ ධම්මෝ අකුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස හේතුපත්සයේන පච්චයෝ කියලා තියෙනවා. එතනට එන්නේ කොහොමද? ලෝභ දෝස මෝහ කියන හේතු ටික එනවා. ඊට පස්සේ සම්ප්‍රදානයට පදාවසානයට එනවා කොහොමද? සංප්‍රයුක්ත ස්කන්ධ සහ චිත්තජ රූප කියන කොටස් දෙකම එනවා. එතකොට කිව්වේ මොකද්ද මේ? අකුසල හේතු කියන එක. හරි. ඊට පස්සේ සංපයුත්තකානං කන්දාන. මෙතන තියෙන අතර මේ පදය මේ පාළියේ වෙන් වෙන්න ඕනේ. අකුසල හේතු සංපයුත්තකානං කන්දානං කියන්නේ වෙන ඊළඟ එකට යන්නේ. දෙවෙනි වෙන පදයක්. සංපයුත්තකානං කන්දානං චිත්ත සමුත්ථානානං ච රූපානං කියන එක තමයි මේ සංප්‍රයුක්ත ස්කන්ධ සහ චිත්තජ රූප කියලා කිව්වේ. සංප්‍රයුක්ත ස්කන්ධ සහ චිත්තජ රූප කියලා කිව්වේ. ඒතර මේ වෙනකන් අපි සාකච්ඡා කරා මොනවද? කුසල පද 3ට සහ අකුසල පද 3ට අදාළ වෙන ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න ධර්ම ටික. හරි. ඊට පස්සේ අපි යනවා අභ්‍යාකත වලට. අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ කියන එකට. එතනදී මේ මෙතන කොටස් දෙකකට බෙදාගත්තානේ නේද? මතක ඇතිනේ අපි දැන් ස්වરૂප බෙදෙන තැනදී විපාක සහ ක්‍රියා කියලා බෙදුවානේ නේ. එහෙනම් බෙදාගත්තා නේද? බෙදාගත්තා ඊළඟට ප්‍රවෘත්ති ප්‍රතිසන්ධි කියලාත් නැවත බෙදාගත්තානේ. එතකොට ඒකේ අපි කරගත්ත එකේ ප්‍රයෝජනය දැන් තමයි ඔන්න අපිට හොඳට තේරෙන්නේ. අයි අපි බෙදාගත්තේ. ඒතර බෙදාගත්තාම ලැබිච්ච පහසුව මොකක්ද කියලා. එතන පාළියේ ඉන්නේ කොහොමද? අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ විපාකාභ්‍යාකතා කිරියාභ්‍යාකතා හේතු සංපයුත්තකානං කන්දානං චිත්ත සමුත්ථානානං ච රූපානං හේතුපච්චයේන පච්චයෝ කියලා. ඊට පස්සේ පටිසන්ධික්ඛනී විපාකභ්‍යාකතා හේතු සංපයුත්තකානං කන්දානං කටත්තාච රූපානං හේතුපච්චයේන පච්චයෝ. එතකොට මේ විදිහට තමයි මෙතන එන්නේ. එතකොට අභ්‍යාකතෝ අභ්‍යාකතස්ස කියන එකේදී බෙදෙනවා. බෙදාගනිද්දි මෙතන බෙදන්නේ කොහොමද? ප්‍රවෘත්ති සහ ප්‍රතිසන්ධි කියලා. එතකොට ප්‍රවෘත්ති අවස්ථාවේදී ගන්නවා මුලින්ම සහේතුක විපාක ටික. ඒ කියන්නේ මොනවද මේ විපාක අභ්‍යාකතා කියන ටික. ඊට පස්සේ කිරියා අභ්‍යාකතා කියන එක. කිරියා අභ්‍යාකතා කියලා කියන්නේ ඒ ක්‍රියාසිත සහේතුක ක්‍රියාසිත ටික තමයි එන්නේ. එතකොට විපාක අභ්‍යාකතා කිරියා අභ්‍යාකතා හේතු. එතකොට මේ විපාක සිත්වල සහ ක්‍රියාසිත්වල යෙදෙන්නා වූ හේතු ටික. ඒක මෙතන මේ කෙටියෙන් දක්වලා තිනවා. සහේතුක විපාක සිත් 21යි ක්‍රියාසිත 17යි චෛතසික 38යි. මෙන්න මේ යෙදෙන අවස්ථාවේදී තියෙන ද්වි හේතුක
නම් ද්විහේතුක සිතක් නම් හේතු 2යි, ත්‍රි හේතුක සිතක් නම් හේතු 3යි. එතකොට මේ ටික තමයි අපිට කර්තෘ විදියට ගන්න තියෙන්නේ. මේ ද්විහේතුක නම් හේතු 2යි, ක්‍රියා නම් ත්‍රි හේතුක නම් හේතු 3යි. එතකොට මේවා තියෙන්නේ කොයිද? සහේතුක සිත් 21යි, ක්‍රියාසිත 17යි තමයි මේ ටික යෙදෙන්නේ. අන්න ඒ තැන්වල යෙදෙන හේතු ටික ප්‍රත්‍ය වෙනවා මොනවාද? සහේතුක විපාක ක්‍රියාසිත සහ චෛතසික යෙදෙන තැන්වල තියෙන සංප්‍රයුක්ත ස්කන්ධයන්ට. හරි? එතකොට මේක එකක් විදියට ගන්න. සහේතුක විපාක සහ ක්‍රියාසිත චෛතසික යෙදෙන තැන්වල තියෙන සංප්‍රයුක්ත ස්කන්ධයන්ට ප්‍රත්‍ය වෙන්නේ. ඊළඟට දෙවෙනි වාක්‍යයේ තියෙනවා සංප්‍රයුක්ත ස්කන්ධයන්ටද චිත්තජ රූපයන්ටද කියලා. ඒ කියන්නේ ඒ තියෙන නාම ධර්මයන් ටිකටයි රූප ධර්මයන් ටිකටයි දෙකටම තමයි මේක ගන්න. ඒතර පළවෙනි එක ගත්තේ කොහොමද? මෙතන ගත්තේ කොහොමද? නාම ධර්මයන්ට විතරයි. පළවෙනි වාක්‍යයේ. දෙවෙනි වාක්‍යයේදී ගන්නවා නාම ධර්මයන් සහ රූප ධර්මයන් වලට. එතකොට ඒ තමයි මේ ප්‍රවෘත්ති අවස්ථාවේදී එන හැටි. නාම ධර්මයන් සහ රූප ධර්මයන් වලට. ඊට පස්සේ ප්‍රතිසන්දි අවස්ථාවට යනවා. හරි. මෙතන කියනවා පටිසන්ධික්ඛනේ විපාලියේ පටිසන්ධික්ඛනේ විපාකබ්භ්‍යාකතා හේතු සම්පයුත්තකානං ඛණ්ඩානං කටත්තාච රූපානං හේතුපච්චයේන පච්චයෝ කියලා. එතන ප්‍රතිසන්දි අවස්ථාවට ගත්තයින් පස්සේ අදාළ වෙන්නේ මොනවද? සහේතුක ප්‍රතිසන්දිසිත 17 විතරයි. ඒතර අහේතුක ප්‍රතිසන්දිසිත මොකද? එතනින් අතාරිනවා. හරි. ඒතර ඒ අහේතුක සහේතුක ප්‍රතිසන්දිසිත 17යි. එතන යෙදෙන උපදින අවස්ථාවේ සහේතුක චෛතසික 35ක් යෙදෙනවා. එතනත් ද්විහේතුක ප්‍රතිසන්දි තියෙන්නට පුළුවන්, ත්‍රි හේතුක ප්‍රතිසන්දි තියෙන්නට පුළුවන්. එතකොට ඒ තැනට අනුකූලව හේතු දෙකක් හෝ හේතු තුනක් ගන්නවා. එතකොට ඒවා තමයි මෙතන ප්‍රත්‍ය ධර්ම වෙන්නේ. ඊළඟට සම්පයුත්තකානං ඛණ්ඩානං කටත්තාච රූපානං කියලා කියනවානේ. එතකොට කොහොමද එන්නේ? සංප්‍රයුක්ත ස්කන්ධ කියන එකේදී ඒ අදාළ සහේතුක ප්‍රතිසන්දි සිත්වල යෙදෙන සංප්‍රයුක්ත චෛතසික 35 යෙදෙන්නා වූ සංප්‍රයුක්ත ස්කන්ධ වලට තමයි පළවෙනි වාක්‍යයෙන් දක්වන්නේ. ඊළඟට දෙවෙනි වාක්‍යයෙන් කියනවා සංප්‍රයුක්ත ස්කන්ධයන්ටද කර්මජ රූපයන්ටද කියලා. එතකොට මේ අවස්ථාවේදී පහළ වෙන සහේතුක කර්මජ රූප වලට එනවා. ඊට පස්සේ සංප්‍රයුක්ත ස්කන්ධ වලට එනවා. එතකොට මේ විදිහට තමයි මේ ප්‍රතිසන්දි අවස්ථාව බෙදා ගන්න තියෙන්නේ. ඉතින් දැන් මෙතන අපිට මතක ඇති දැන් මෙතන අපි හැමතිස්සෙම ත්‍රි හේතුක භාවය ද්වි හේතුක භාවය කියන එක කතා කරන්නේ. ඒතර මේ මෙතන සැලකිලිමත් වෙන්න ඕන අපි ඒ ස්වરૂපාර්ථ ඇහිඳිද්දි ඒ තැනට ඒ සිතට අනුකූලව මේ ත්‍රි හේතුක භාවය සහ ද්වි හේතුක භාවය කියන එක සලකමින්ම ස්වરૂපාර්ථ ඇහිඳගෙන යන්න. ඊට අමතරව ඒ භූමියට අනුවත් ඇහිඳින්න වෙනවා. ඒතර සමහර භූමියවල ගත්තයින් පස්සේ දැන් ගත්තාම මේ අරූප ලෝකේ ගත්තයින් පස්සේ ඒ චිත්තජ රූප පහළ වීමක් නැහැ. ප්‍රතිසන්දි කර්මජ රූප පහළ වීමක් නැහැ. එතකොට ඒ තැන් වලට අනුකූලව ස්වરૂපාර්ථ ඇහිඳගෙන යන්නට ඕනේ. දැන් කුසලෝ කුසලස්ස කියන එක එතන එදෙනවා. හැබැයි කුසලෝ අභ්‍යාකතස්ස කුසලාභ්‍යාකතස්ස කුසලස්ස ච අභ්‍යාකතස්ස ච කියන එක ඒ තැන් වල එදෙන්නේ නැහැ. ඒතර අකුසල වලත් එහෙමයි. ඒතර අභ්‍යාකත වල ගනින්දිත් ඒ අරූප භූමියේම චිත්තජ රූප ප්‍රතිසන්දි කර්මජ රූප ටික අතහැරලා තමයි සාකච්ඡා කරන්නට තියෙන්නේ. එතකොට මේ කියන ඒවා. ඒතර මේ කියන කුසලෝ කුසලස්ස කියන ඒවා හැම ඔක්කොම අසඤ්ඤ සත්වයේ හැර භූමි 30ටම අදාළ වෙනවා කියලා තමයි කියන්නේ. කියන්නේ අසඤ්ඤ සත්වයේදී මේ සම්බන්ධතාවය වෙන්නේ නැහැ. හිත යෙදෙන්නේ නැහැනේ. ඒතර එතනදී කෙලිම රූප ධර්මයන් පහළ වෙන්නේ රූප සමූහයක් විතරනේ පහළ වෙන්නේ. එතකොට අනිත් භූමි 30ේදී විතරයි මේ කියන සම්බන්ධතාවය මේ විදියට යෙදෙන්නේ. එතකොට ඔය ටික තමයි අපිට දැනට මෙතන ස්වરૂපාර්ථවලදී මේ සංඛ්‍යා 7ට අදාළව කතා කරන්න තියෙන්නේ. ඒ කරණය සම්බන්ධයෙන් කරන පැහැදිලි කිරීම අපි ඉදිරිපත් කරනවා අනිත් ප්‍රත්‍යයන්ොත් ඉගෙන ගත්තයින් පස්සේ. මෙතනට එනකන් අපේ ස්වාමීන් වහන්සේලාට ආයතනට ගැටලු තියනවද? හරි. දැන් ওই සහජාත කුඩා පාළි වගුව කියලා එකක් තියෙනවා. ආයස්තු
එහෙමයි සනාස. මේ දැන් අකුසලෝ අකුසලස්ස කියන මේ සංඛ්‍යාවේද ගත්තහම ඒකේ මේ සම්ප්‍රදානෙත් අපි මෝහ මූලසිත්වල මෝහය හැර කෙලම ගන්න ඕනද? එහෙමයි සනාස. මොකද ඒ කියන මෝහය අකුසල සිත්වල යෙදෙන ඒ කියන මෝහ මූල සිතේ තියෙන මෝහය ප්‍රත්‍යෝත්පන්න බවට පත් වෙන්නේ නැහැ. කියන්නේ වෙන හේතුවක් ඒ හිතේ යෙදෙන්නේ නැහැනේ සන්නාස. එතකොට ඒ මෝහයට ප්‍රත්‍ය වෙන්නා වූ වෙනත් හේතුවක් යෙදෙන්නේ නැහැ සන්නාස. ඒ කියන කාරණය දැන් අපි අකුසල අභ්‍යාකතස්ස කියන එකටත් එහෙම ගන්න ඕනද? අකුසලස්ස අභ්‍යාකතස්ස සම්ප්‍රයුක්ත ස්කන්ධ ගැන කතා කරද්දී. කියන්නේ තුන්වෙනි එකට සනසහ ප්‍රශ්නේ ඉතාම හොඳයි. අර මං හිතන්නේ මේක මේ කෙටියෙන් තමයි ඔක්කොම මේ වගුවල අපි දාලා තියෙන්නේ. මේ සටහන් කරන්න අපහසු නිසා. ඒතර මේ විදිහට තමයි ගන්නෙ. එතන ඒක වෙන විදිහ පැහැදිලි නේ සනස. ඇයි ඒක අතාරින්නේ කියන එක. ඒක පැහැදිලි. හොඳයි. ඊට පස්සේ අපි යන්නේ සහජාත කුඩා පාළි වගුව කියන එකට. අපි එහෙම එකක් සටහනක් පත්‍රිකාවේ දීලා ඇති. මේක ඇත්තටම අපි දැන් මේ ඉගෙනගත්ත පාළිය තියෙනවානේ. මේ පාළිය මේ වගුවකට අරගෙන තියෙන්නේ මතක තියාගන්න පහසු වෙන විදිහට. එතන මේ කියනවා සහජාත කුඩා පාළි වගුව කියලා. කියන්නේ සහජාත කුඩා ගණයට අනුගණයට අදාළ වෙන ප්‍රත්‍ය හතක් තියෙනවානේ. මේ ප්‍රත්‍ය හතේම පාළිය බොහෝ දුරට සමානයි. මේ විදිහට තමයි එන්නේ. පොඩි වෙනස්කම් කීපයක් තමයි තියෙන්නේ. ඒතර මේ සැකැස්ම මේ විදිහට මේක මතක තියාගත්තොත් අපිට මේ පාළියත් මතක තියාගන්න පුළුවන්. ඇතරම් බුරුමේදී මේ මුලින්ම බුරුම මෙහෙදී උගන්වද්දී මේ පෙළ අරගෙන මේ විදිහට කරන්නේ නැහැ. අපේ සාමාන්‍යයට පුරුදු නැති හින්දා තමයි අපි පෙළ අරගෙන කරේ. නැත්තම් මේ වගුවෙන් තමයි මුලින්ම ගොඩක් වෙලාවට කියන්නේ ඇතම් ගුරුවරු සාකච්ඡාව කරගෙන යන්නේ. උගන්වගෙන යන්නේ. එතකොට මම මේ වගුව පැහැදිලි කරන්නම් මේ කුසල අපේ හේතු වලට අදාළ වෙන විදිහට එතනදී මේ විධි සහ අනුවාද කියලා කොටස් දෙකකට මේ වගුව බෙදෙනවා. ඒක පැහැදිලි නේද? එතකොට එතන පදාවසාන කියලා අනු කොටස් එනවා. ඊළඟට අනුවාදවල ප්‍රත්‍යෝත්පන්න කරණ කියලා හොම ભેදයක් තියෙනවා. දක්වලා තියෙනවා. මේ කරණය කියන එක ඇත්තටම විධි වලටත් අදාළයි. එතනදී පළවෙනි එක කුසලෝ කුසලස්ස. ඊට පස්සේ පල්ලෙහාකට ගියන් පස්සේ කුසලෝ අභ්‍යාකතස්ස. ඊළඟට කුසලෝ කුසලස්සච අභ්‍යාකතස්සච. ඊළඟට අකුසලෝ කුසලස්ස අකුසලෝ අභ්‍යාකතස්ස අකුසලෝ අකුසලස්සච අභ්‍යාකතස්සච කියලා ඔහොම එනවා. ඊළඟට අභ්‍යාකතෝ අභ්‍යාකතස්ස කියලා එනවා. ඒකේ කොටස් දෙකකට ආයෙ බෙදලා තිනවා ප්‍රවෘත්ති ප්‍රතිසන්දි කියලා. ඉතින් අපි මේ විධි පාළිය කොහොමද දැන් සජ්ජායනා කරන්නේ මතක තියාගන්නේ මේ ක්‍රමයට. අපි දන්නවා කූ කියන්නේ කුසලෝ. ඊළඟට කූ කියලා පද අවසානයේ කුසලෝ කුසලස්ස කියන එකනේ. එතකොට කුසලෝ ධම්මෝ. ତර මේක බලාගත්තා නම් හරි මේ වයිට් බෝඩ් එක පොත නැතිව. තර මෙතන ගන්න කොහමද? කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස. ඊට පස්සේ යනවා කොහෙටද? කෙලින්ම අන්තිම පේලියට කරණයට යනවා. මෙතනට අපි දාගන්නවා මොකද්ද? හේතු කියන එක. හේතු පච්චයේන පච්චයෝ. මම ආයි කියන්නම්. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතු පච්චයේන පච්චයෝ. මොන එක වාක්‍යයක් පාඩම් කරා. හරි? ඊට පස්සේ කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ. ඊළඟට කුසලෝ ධම්මෝ කුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ. ඊළඟට අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ. ඊළඟට අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ. අකුසලෝ ධම්මෝ අකුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ. මෙතන මට එකක් කියන්න අමතක වුණා. මේ පද දෙකක් එනවානේ කූභ්‍යා කියලා එකක්. මෙතනදී එතකොට චකාරයක් දාගන්න වෙනවා. කුසලස්සච අභ්‍යාකතස්සච කියලා. ඒතර මෙතනට ආවෙන් පස්සේ
අකුසල පදවලටත් ආවෙන් පස්සේ අකුභ්‍යා කියන තැනදිත් චකාරයක් දාගන්න ඕන. අකුසලස්සච අභ්‍යාකතස්සච කියලා. ඒතර කියන්නේ මොකද? අකුසලයන්ටද අභ්‍යාකතයන්ටද අකුසලයන්ටද අභ්‍යාකතයන්ටද කියලා ওই විදිහට තමයි එන්නේ. ඊළඟට 7 වෙනි සංඛ්‍යාවේදී අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයෝ. ලේසින්නේ මතක තියාගන්න සංඛ්‍යා ටික. හරි. දැන් ප ဋ ාණේ දැන් පාඩම් කරගෙන යන්නේ විභංග වාරේ. හොඳයි. ඊට පස්සේ දැන් මේකේ මොකද්ද විධිපාලිය ගැන. විධිපාලිය කොහොමද මතක තියාගන්නේ කියලා. මේක ඇතුළේ. ඊට පස්සේ අනුවාද පාළිය යනවා. දැන් විධිපාලිය කොහොමද ඉන්නේ? කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. පළවෙනි වාක්‍යය එන්නේ එහෙමයි. ඊළඟට පළවෙනි සංඛ්‍යාව එන්නේ එහෙමයි. ඊළඟට පළවෙනි සංඛ්‍යාවට අදාළ වෙන අනුවාද පාළිය එන්නේ කොහොමද? කුසලා හේතු සම්පයුත් කුසලා. එතන වරහන් ඇතුලේ මම හේතු දාලා තියෙන්නේ. මොකද මේ ඉදිරියේදී මේවා මාරු වෙනවා. සෙසු ප්‍රත්‍ය එනවනේ. හේතු, අධිපති, කම්ම ඔය විදිහට එනවනේ. නොඑක් විදිහට. ඒතර ඒ තැන් වලට අනුකූල වෙන තමයි වරහන් ඇතුලේ මේක යොදන්නේ. මෙතන එනවා කුසලා හේතු සම්පයුත්තකානං කන්දානං හේතුපච්චයේන පච්චයෝ. ඒතර ප්‍රත්‍යෝත්පන්න වලට ආවේ කොහොමද? මේ විදිහට ආවේනේ. ඒතර කුසලා හේතු සම්පයුත්තකානං කන්දානං හේතුපච්චයේන පච්චයෝ කියලා. මතක තියාගන්න ලේසිනේ. ඊළඟට කුසලෝ අභ්‍යාකතස් වලට ආවේ කොහොමද? කුසලා හේතු චිත්ත සමුට්ඨානානං රූපානං හේතුපච්චයේන පච්චයෝ කියලා. ඊළඟට කුසලා හේතු සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපානං හේතුපච්චයේන පච්චයෝ. කුසල අභ්‍යාකතස්ස වලදී. හරි. ඊට පස්සේ අකුසලස්ස එකනේ තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ අකුසලෝ අකුසලස්ස එක. එතන අකුසලා හේතු සම්පයුත්තකානං කන්දානං හේතුපච්චයේන පච්චයෝ. ඊළඟට අකුසලා හේතු චිත්ත සමුට්ඨානානං රූපානං හේතුපච්චයේන පච්චයෝ. මේ කුසලයේ විදිහටම තමයි මේ හැදෙන්නේ නේ. කිසි වෙනසක් නැහැ. ඊළඟට අකුසලා හේතු සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපානං හේතුපච්චයේන පච්චයෝ කියලා. එතකොට ඔය කිව්වේ අකුසල එකට අදාළව කුසල එකේ තුනක් ඉවරයි අකුසල එකේ තුනක් ඉවරයි. ඊට පස්සේ අභ්‍යාකතෝ අභ්‍යාකතස් එකේ මේ වාක්‍යය තිබුණා කොටස් දෙකක් නේ. එතන පොඩි වෙනසක් තියෙනවා. කොහොමද? විපාක අභ්‍යාකතා කිරියා අභ්‍යාකතා හේතු එක මතක තියාගන්න එනවා. විපාක අභ්‍යාකතා කිරියා අභ්‍යාකතා හේතු සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපානං හේතුපච්චයේන පච්චයෝ. දෙකක් මතක තියාගන්න. මෙතන පොඩි වෙනසක් වෙනවානේ. සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපානං. මේ දෙකම මෙතන එකතු වෙනවා. මොකද දෙකම අභ්‍යාකතයිනේ. ඒකයි වෙනම වෙනම සංඛ්‍යාවක් විදිහට දක්වන්න ඕනේ නැහැ. දැන් කුසලවලදී දක්වන්නේ කුසලව කුසලස කුසල අභ්‍යාකතස්ස කියලා. එතකොට රූප කියන ඒවාත් අභ්‍යාකත නිසා ඒක වෙනමම කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා එකටම තමයි දක්වන්නේ. ඊළඟට පටිසන්ධික්කනේ විපාක අභ්‍යාකතා. මෙතන මේ දිහි කියලා තරුවක් දාලා තියෙනවා. ඒක වෙන ප්‍රත්‍යක් දැන් අපි කියවනේ මේ වගුව සහජාත ගොඩාපාලි වගුව අනිත් ප්‍රත්‍යයන් වලටත් අදාළ කරගන්නවා කියලා. ඒ අධිපති ප්‍රත්‍යයේදී පොඩි වෙනසක් එනවා. ඒකයි එතන මේ තරුවක් දාලා තියෙන්නේ. ඒතර අපිට අදාළ වෙන්නේ මොකද්ද? පටිසන්ධික්ඛනේ විපාක අභ්‍යාකතා හේතු. පටිසන්ධික්ඛනේ විපාක අභ්‍යාකතා හේතු සම්පයුත්තකානං කන්දානං කටත්තාච රූපානං හේතුපච්චයේන පච්චයෝ. මේක ආපහු කියන්නම්. පටිසන්ධික්ඛනේ විපාක අභ්‍යාකතා හේතු සම්පයුත්තකානං කන්දානං කටත්තාච රූපානං හේතුපච්චේන පච්චයෝ. කටත්තාච රූපානං කියේ මොකද්ද? කර්මජ රූපයන්ටත් ප්‍රත්‍ය වීම කියන එක. මේ අන්තිම වාක්‍ය මේ යට තියෙනනේ කම්ම කියලා වහන්න ඇතුලේ චේතනා කියලා එකක් දාලා ඒකත් අපිට දැනට අදාළ වෙන්නේ නැහැ. ඒකත් ඉදිරියේදී තමයි ඒ කර්ම ප්‍රත්‍ය කියදී තමයි අදාළ වෙන්නේ. පොඩි වෙනසක් වෙන්නේ. ඒතර අනිත් වාක්‍ය ටික සාමාන්‍ය වශයෙන් බොහෝ දුරට සමානයි මේ සහජාත ගොඩාපාලි පාලි වගුවේට එන. ඒ කියන්නේ සහජාත ප්‍රත්‍යයන් වල එන අනිත් ඒවා ටික සමානයි බොහෝ දුරට. නිසා තමයි මේ විදිහට මතක තියාගන්නේ. ඉතින් ලේසිනේ පාඩම් කරන්න දැන්. පාඩම් කරනවා නම් පාලියත් පාඩම් කරන්න පුළුවන් මේ විදිහට.
කෙටි විභංග වාරය. ඔය කාරණා ටික තමයි අපිට උණුත් අදට දැන් වෙලාව ඉවරයිනේ සාකච්ඡා කරන්න. හොඳයි. මං කියමින් හිටියේ දැන් අපිට මට ඊයේ කියන්න අමතක වෙච්ච කාරණයක් ඒ කොටසක් තියෙනවා. ඒ කොටස තමයි දැන් මං විස්තර කරන්න යන්නේ. ඒකට අදාළ මං සටහනක් හැදුවා. ඒ සටහන මම අද පාන්දර තමයි සූර්ය සන්නාසයට එව්වේ. එතකොට සන්නාස ඒක මුද්‍රණය කළා දේවි අද දවස් ඇතුළත. එතනදී ඒ කතා කරන් තියෙන කොටස තමයි මේ ප්‍රත්‍යවලදී අපි ඊයේ කතා කරපු එකට අදාළව ඒ ප්‍රත්‍යවල අපි කතා කරන්නේ ඒ කුසල හේතු එහෙම බෙදෙනවා කියලා නොඑක් විදිවලට. ඉතින් ඒක ප්‍රත්‍යෝත්පන්න වලටත් සම්බන්ධ කරලා ඒකේ ලයිස්තුවක් විස්තර කරගෙන යනවා. ඉතින් ඒක මම මේ විදිහටම විස්තර කරන්න. එතකොට ඒක ප්‍රයෝජනවත් වෙනවා. ඒකේ ඒ කුසලත්‍රිකේ සංඛ්‍යා 7ට අදාළව ස්වરૂපාර්ථ හිඳිද්දී. එතකොට ප්‍රත්‍ය ගත්තයින් පස්සේ කුසල හේතු ප්‍රත්‍ය වර්ග 3ක් එනවා. මතක ඇති මේ පළවෙනි එකේදී කුසලව කුසලස්ස කියද්දි එතනට එන්නේ සංප්‍රයුක්ත ස්කන්ධයන්ට ප්‍රත්‍ය වන කුසල හේතු 3 කුසලව කුසලස්ස කියද්දි. ඒතර එතන තියෙන්නේ නාම සහ නාම ධර්ම තමයි යෙදෙන්නේ. ඊට පස්සේ සහේතුක චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වන කුසල හේතු 3. එතනදී නාම රූපයන්ට තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඊළඟට සංප්‍රයුක්ත ස්කන්ධ සහේතුක චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වන කුසල හේතු 3. එතනදී නාම රූපයන්ට තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඒතර ප්‍රත්‍ය වර්ග ගත්තයින් පස්සේ මෙතන කුසල වලට අදාළව 3ක් තියෙනවා. ඊට පස්සේ අකුසල වලට ගියයින් පස්සේ සංප්‍රයුක්ත ස්කන්ධයන්ට ප්‍රත්‍ය වන අකුසල හේතු 3 යෙදෙනවා. මේ කුසල විදිහටම තමයි එන්නේ. ඒතර එතන නාම විදිහට යන්නේ. සහේතුක චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වන අකුසල හේතු 3. එතනදී නාම රූපයන්ට තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඊළඟට සංප්‍රයුක්ත ස්කන්ධ සහේතුක චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වන අකුසල හේතු 3. එතනදී නාම රූපයන්ට තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඊටසේ අභ්‍යාකතවලදී මතක ඇති එතනදී ප්‍රවෘත්ති සහ ප්‍රතිසන්දි වශයෙන් කොටස් දෙකක් තිබුණා. ප්‍රවෘත්ති අවස්ථාවට ගියයින් පස්සේ සංප්‍රයුක්ත ස්කන්ධයන්ට ප්‍රත්‍ය වන සාමාන්‍ය විපාක ක්‍රියා හේතු 3 කියන තුන ගත්තා. ඒතර විපාක සහ ක්‍රියා හේතු කියන තුන දෙකම ගත්තා. ඒතර එතනදී නාම සහ නාම ධර්මයන් නාම වලට තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඊළඟට සහේතුක චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වන සාමාන්‍ය විපාක ක්‍රියා හේතු 3 කියන එක ගත්තා. එතනදී නාම රූපයන්ට තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඊළඟට සංප්‍රයුක්ත ස්කන්ධ සහේතුක චිත්තජ රූපයන්ට ප්‍රත්‍ය වන සාමාන්‍ය විපාක ක්‍රියා හේතු 3 ගත්තා. එතනදී නාම රූපයන්ට තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඒතර ප්‍රවෘත්ති අවස්ථාවේදී අර තුනම එනවා. ඊට පස්සේ ප්‍රතිසන්දි අවස්ථාවේදී ඒතර මේ උඩ කියපු තුනත් එක බොහෝ දුරට සමානයි මෙතන. ඒතර මෙතන වැඩි වෙන්නේ මොනවද? මේ විපාක සහ ක්‍රියා කියන අවස්ථා දෙක හේතු 3 කියන එක තමයි එන්නේ. ඊට පස්සේ ප්‍රතිසන්දි අවස්ථාවේදී සංප්‍රයුක්ත ස්කන්ධ සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපයන්ට ප්‍රත්‍ය වන විපාක හේතු 3 කියන එක ආවා. ඒතර මේ විදිහට තමයි මෙතන බෙදෙන්නේ. මේක අපි ඇත්තටම මේක යම් විදිහකට සාකච්ඡා වුණා. නමුත් මේ ප්‍රත්‍ය පැත්තෙන් මම මේ කොටස විස්තර කරේ නැහැ. ඒ නිසා තමයි මම මේ සටහන නැවත දෙන්නේ. ඒ නිසා ඒක පොඩ්ඩක් ලැබුණයින් පස්සේ නැවත කියව ගන්න. කියව ගත්තාම අපේ ඒ කොටස අදාළ දැනුම සම්පූර්ණ වෙනවා. අවසරයි සාන්ත. ඔව්. අර හත්වෙනි එකයි අභ්‍යාකතස්ස කියලා එහෙම කියන්නේ මේ දැන් ප්‍රවෘත්ති ප්‍රතිසන්දිවලදී එහෙම අභ්‍යාකතස්ස කියන්නේ සන්නස. එතන මොකද කියන්නේ? අභ්‍යාකත කියලා හරි. අභ්‍යාකත කියලා කියන්නේ එතකොට එතන වෙන්නේ අභ්‍යාකත ධර්ම වෙන්නේ මේ කියන්නේ ප්‍රතිසන්දි අවස්ථාව විතරනේ අහන්නේ නේද? ඔව් ප්‍රතිසන්දි වල තියෙනවනේ සහේතුක චිත්තෝත්පාදයන්. ඒ සහේතුක චිත්තෝත්පාදයන් වල යෙදෙනවනේ විපාක හේතු 3ක් හෝ 2ක් යෙදෙනවනේ.
එහෙම. සහේතුක ප්‍රතිසන්දිවලදී. එතකොට ඒ වෙලාවේදී සහේතුක ප්‍රතිසන්දිවල යෙදෙන ඒ විපාක අභ්‍යාකත වන විපාක හේතු ටික ඒ චිත්තෝත්පාදයේ උපදින සංප්‍රයුක්ත ස්කන්ධ වලට ප්‍රත්‍ය වෙනවා. එතකොට ඒ සංප්‍රයුක්ත ස්කන්ධත් මොනවද? අභ්‍යාකත ධර්මයන්නේ. ඒ චිත්ත සහ චෛතසික ධර්මයන්. ඒවා කුසලත් නෙමෙයි අකුසලත් නෙමෙයි. ඒවා අභ්‍යාකත ධර්මයන්. එතකොට ඒවට ප්‍රත්‍ය වෙනවා. ඊට අමතරව මේ ප්‍රතිසන්දි අවස්ථාවේදී උපදින සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප කියලා කොටසක් තියෙනවානේ. එතකොට මේ සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපයන් වලටත් ඒ හේතු ටික, කියන්නේ විපාක හේතු ටික ප්‍රත්‍ය වෙනවා. ඒ නිසා අපායේ ඉපදුනත් එතකොට ඒ හටගන්න ප්‍රතිසන්දි කර්මජ රූප ටික සහේතුක වෙනවා. නෑ. මෙතන ඒතර අපිට අදාළ ටික විතරයි ගන්නෙ. දැන් ස්වરૂපාර්ථ ඇහිඳිදි මතක තියෙනවා උතන සහේතුක ඔය කොලේ ගන්නකො. ස්වરૂපාර්ථ බෙදීම කියන කොලේ. එතන ගත්තේ සිත් එතන ගත්තේ සිත් 17යි මතක ඇතිනේ. හරි සිත් ඔක්කොම ගත්තේ නැහැ. සිත් 17යි ගත්තේ. එතකොට මේක උප්පත්තිය ගන්න ඉන්නේ අනිවාර්යයෙන්ම කුසල භූමිය කියන්නේ. කුසල භූමිය. කුසල භූමියදී ගන්න. හැබැයි එතනත් ආයේ චතෝකාර පංචෝකාර කියන බෙහෙදයක් තියෙනවා. ඒ කියන්නේ චතෝකාර භූමියේදී සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපයන් වලට ප්‍රත්‍යවීමක් නැහැ. සහේතුක නාමස්කන්ධයන් වලට විතරයි ප්‍රත්‍ය වෙන්නේ. අසඤ්ඤ තලයට වගේ ගියොත් එහෙම එතකොට සංප්‍රයුක්ත ස්කන්ධ සහේතුක සංප්‍රයුක්ත ස්කන්ධ කියලා කියන්නේ නෑ නේද? නෑ අසඤ්ඤ සත්‍යයට මේක අදාළම නෑ. මේ හේතු ප්‍රත්‍ය කියන එක අදාළ වෙන්නෙම නෑ. ඇයි චිත්තෝත්පාදයක් තියෙන්නේ නැහැ. ඒකනේ නේසන්. ඔව් හිතක් උපදින්නේ නැහැනේ ඒ නිසා. හරි තේරෙනවා. 335 පිටුව අන්තිම ඡේදය. පඤ්ඤාවාර. අඤ්ඤාවාරේ සියා කියලා පටන් ගන්න එතන ඉඳන්. හරි නේද? පෙරලා ගත්තා නේද? හොඳයි. මම මේක කියාගෙන යන්නම් එහෙනම්. අටුවාවේ අදාළ කොටස. ඒ කියන්නේ දැන් අපි දැන් කරන්නේ පඤ්ඤාවාරයට අදාළ අටුවා කොටස. ඒ කියන්නේ මුල තියෙන කොටස් අපි කතා කරලා නැහැ මේ වෙද්දි. අපි මේ සාකච්ඡා කරපු ටිකට අදාළ වෙන අටුවා විස්තරය තමයි දැන් කියන්න යන්නේ. පඤ්ඤාවාරේ සියා කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝති ආදිනා කුසලත්තිකේ උද්ධරිතබ්බ පුච්ඡානං ලබ්භමාන වශයෙන් විස්සජ්ජනං දස්සේතුං කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝති ආදී වුත්තං කුසලෝච නාමේස සයං uppajjanto ඨපෙත්වා පච්ඡාජාතංච විපාකංච සේසේහි ද්වාවීසතියා පච්චේහි uppajjati කුසලස්ස පච්චයෝ හොන්තෝ ඨපෙත්වා පුරේජාත පච්ඡාජාත විපාක විප්පයුත්තේ සේසේහි වීසතියා පච්චයේහි පච්චයෝ හෝති තස්මා යේහි පච්චයේහි කුසලෝ කුසලස්ස පච්චයෝ හෝති තේ පච්චයේ පටිපාටියා දස්සේතුං හේතුපච්චේනාති ආරද්ධං. එතකොට මෙතන පළවෙනි වාක්‍යය තියෙනවා පඤ්ඤාවාරේ සියා කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝති ආදිනා කුසලත්තිකේ උද්ධරිතබ්බ පුච්ඡානං ලබ්භමාන වශයෙන් විස්සජ්ජනං දස්සේතුං කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝති ආදී වුත්තං. පඤ්ඤාවාරේහි සියා කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ ඉති ආදිනා සියා කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝති යන ආදියෙන් කුසලත්තිකේ කුසලත්‍රයකෙහි උද්ධරිතබ්බ පුච්ඡානං උදුරා දැක්වේ යුතු පුච්ඡාවන්ගේ ලබ්භමාන වශයෙන් ලැබෙන්නා වූ වශයෙන් විස්සජ්ජනං දස්සේතුං විසර්ජනය දැක්වීමට කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ ඉති ආදී වුත්තා. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ යන ආදිය වදාළ සේක. එතකොට මේ පඤ්ඤාවාරෙහි
අදාළ වන දැන් අපේ යන්නේ කතාව. එතනදී අර පන්නත්ති වාරයේ තිබ්බනේ ප්‍රශ්න මතකද? පන්නත්ති වාරයේ පටන් ගන්නවානේ. එතනදී ප්‍රශ්න තියෙනවනේ. එතනදී එතන සියා කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චයෝ පච්චයෝ කියලා ඒ කියන ක්‍රමයට කුසලත්‍රිකේහි කියට අදාළ වෙන දක්වන්නට ඕන උච්චාවන්ට ලැබෙනා වූ විසර්ජනයන් දැක්වීමට තමයි පඤ්ඤා වාරයේදී මෙතන පඤ්ඤා වාරයට අදාළ කරගෙන කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ කියලා ආදිය කිව්වේ කියලා කියන්නේ. ඒතර දැන් මේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ කියන්නේ මේ පඤ්ඤා වාරයට අදාළ වන විභංග වාරයේ පළවෙනි වාක්‍යය. හරි. ඒතර මේ සම්බන්ධ කරලා පෙන්නනවා. මේක කොතනද සම්බන්ධ වෙන්නේ කියලා. මතකයිනේ අර කිව්වා මේ පන්නති වාරයේ ප්‍රශ්න සියල්ලම ඇතුළත් වෙනවා කියලා. ඊට පස්සේ තියෙනවා කුසලෝච්ච නාමේස සයං uppajjanto tapetva pacchājātañca vipākañca සේසේහි ද්වාවීසතියා පච්චේහි uppajjati. තවදුරටත් කුසලෝච නාමේස කුසලයේ නමෝහේ සයං uppajjanto මේ උපදිනුයේ පච්චාජාතංච විපාකංච tapetva පච්චාජාත ප්‍රත්‍යේද විපාක ප්‍රත්‍යේද කර සේසේහි ද්වාවීසතියා පච්චේහි uppajjati. සෙසු ප්‍රත්‍ය 22ක් හේතුවෙන් uppajjati උපදී. ඒක පැහැදිලි නේද? මේ කියන්නේ මොකද්ද? මේ කුසලෝ ධම්මෝ කියන එක කුසල ධර්මය කියන එක උපදින හැටි තමයි කියුවේ. පච්චාජාතයයි විපාකයයි කර සෙසු ප්‍රත්‍ය 22 හේතුවෙන් උපදිනවා කියලා කිව්වේ. ඊට පස්සේ මෙතන මේ කුසලස්ස ධම්මස්ස කියන එක කුසලස්ස ධම්මස්ස කියන එක කුසල ධර්මයන් කියන එක උපදින හැටි විස්තර කරනවා. කුසලස්ස පච්චයෝ හොන්තෝ ඨපෙත්වා පුරේජාත පච්චාජාත විපාක වික්ඛයුත්තේ සේසේහි වීසතියා පච්චේහි පච්චයෝ හෝති. කුසලස්ස පච්චයෝ හොන්තෝ කුසල ධර්මයන්ට ප්‍රත්‍ය වනුයේ පුරේජාත පච්චාජාත විපාක වික්ඛයුත්තේ ඨපෙත්වා පුරේජාත පච්චාජාත විපාක වික්ඛයුත් ප්‍රත්‍යයන් කර සේසේහි වීසතියා පච්චේහි පච්චයෝ හෝති. සෙසු ප්‍රත්‍ය 20ක් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ. ඒතර කුසලස්ස ධම්මස්ස කියන්නේ මේ සම්ප්‍රදාන පාළියට කුසල ධර්මයේ ඉපදিলা කුසල ධර්මයන්ට ප්‍රත්‍ය වෙද්දී ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. කොහොමද? මේ පුරේජාත පච්චාජාත විපාක විප්‍රයුක්ත කියන ඒවා හැර අනිත් 20න් තමයි ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ තස්මා යේහි පච්චයේහි කුසලෝ කුසලස්ස පච්චයෝ හෝති තේ පච්චයේ පටිපාටියා දස්සේතුම් හේතුපච්චේනාති ආරද්ධ. තස්මා එබැවින් යේහි පච්චයේහි යම් ප්‍රත්‍යයන් හේතුවෙන් කුසලෝ කුසලස්ස පච්චයෝ හෝති කුසල ධර්මයන්ට ප්‍රත්‍ය වේද තේ පච්චයේ ඒ ප්‍රත්‍යයන් පටිපාටියා දස්සේතුම් පිළිවෙලින් දැක්වීමට හේතුපච්චේනාති ආරද්ධ. හේතුපච්චේන කියලා දේශනාව භාග්‍යවතුන් වහන්සේ ආරම්භුවා කියලා කියන්නේ. එතකොට මේ පඤ්ඤා වාරයේ සියා කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ කියලා කිව්වනේ. මට හිතෙන්නේ ඒක මතක ඇති නේද අපේ ස්වාමීන් වහන්සේලාට. ඒක තියෙන්නේ පන්නත්ති වාරයේ පටන් ගන්නවානේ. ඒතර පන්නත්ති වාරයේ තියෙනවා සියා කුසලං ධම්මං පටිච්ච කුසලෝ ධම්මෝ උප්පජ්ජේය හේතුපච්චය කියලා පටිච්ච වාරය. ඒතර මේ විදිහට මේ අනිත් වාර වලට අදාළ මේ ප ဋ ාණයට අදාළ සියලුම ප්‍රත්‍ය ටික මෙතනට සංග්‍රහ වෙනවා කියලා කිව්වේ. ඒකත් එක තමයි මේ මෙතන සම්බන්ධ කරලා පෙන්වුවේ. ඊට පස්සේ දැන් කිව්වේ මොකද්ද? මේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ කියන තැන තමයි විස්තරය කරේ. අනේ දැන් ඒකෙන් මේ අපි ඒ කියන්නේ මේ ප්‍රත්‍ය 22කින් 20කින් කිව්වේ මොකද්ද? ප්‍රත්‍ය වෙනවා කියන්නේ. ඔව්. මෙහෙමයි සනස් දැන් කුසල ධර්මය උපදිනවනේ. කුසල හිතක් උපදිනවනේ. කුසල ධර්මයා කියන එක හට ගන්නට මේ කියන පච්චාජාතයයි විපාකයයි කියන එක අවශ්‍ය නැහැ කියලා කියන්නේ. ඒ දෙක දෙන්නේ නැහැ කියලා කියන්නේ සනස්. හරි. දැන් මේ හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙද්දී කියන තැනදී දැන් අපි පාඩම් කරේ හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙද්දී හේතුවත් එක්ක දෙන්නේ මෙන්න මේ ප්‍රත්‍ය කියලා කිව්වනේ.
අයිසුන් මේ කුසල ධර්ම කියන්නේ කුසල සිත් නෙමෙයිද? ඔව් කුසල සිත් කියන එක තමයි. ඒතර කුසල සිත උපදිනවා කියන එකම තමයි කියන්නේ සන්නස. එහෙමයි. ඒකට අපි පාඩම් කරපු එකේ සාන ඔච්චර ප්‍රත්‍ය තිබ්බේ නැහැ නෑ. පාඩම් කරේ හේතු ප්‍රත්‍යයට අදාළව. දැන් හරි. එතකොට හේතු ප්‍රත්‍යයට අදාළ වෙන අපි එතන පාඩම් කරේ කුසලෝ කුසලස්ස හේතුපත්‍යයට කියපු හින්දා තමයි නේ ඔව්. සාන මේ ප්‍රත්‍ය ටික එන්නේ නේ සාන. ඔව්. හේතුත් එක්ක සබාගෙන ටික තමයි එතන ගත්තේ. ඊළඟට අධිපති ගත්තයින් පස්සේ ඔව් මෙතන කියන්නේ සමස්තය වශයෙන් ගන්න. කියන්නේ කුසල ධර්මයක් උපදිද්දී ඒ කුසලයේ උපදිද්දී එතන තියෙන ප්‍රත්‍ය ටික මොනවද කියලා කියන්නේ. සමස්තය ගැන කියන්නේ. හරි සාන. හරි. ඒතර කුසලස්ස ඒ කුසල ධර්මයේ ඉපදිලා කුසලස් අනිත් ඒ සම්ප්‍රදානයේ තියෙන කුසල ධර්මයන්ට ප්‍රත්‍ය වෙද්දී මේ පුරේ ජාත, පච්චා ජාත, විපාක, විප්‍රයුක්ත කියන මේ හතරම අතාරින්න ඕන කියලා කියන්නේ. හරි නේද? හරි සාන. හරි. එතකොට හේතු සම්පයුත්තකානං කන්දානං කියලා කිව්වනේ. ඔන්න දැන් හේතු සම්පයුත්තකානං කන්දානං කියන එකේ ගැන යම් කාරණා කිහිපයක් කියනවා. තත්ත යා ඒසා පච්චය විභංග වාරේ විය හේතු සම්පයුත්තකානං ධම්මානන්ති අකත්වා හේතු සම්පයුත්තකානං කන්දානන්ති දේශනා කතා. හරි. මෙතන කියනවා තත්ත මෙහි පච්චය විභංග වාරේ විය ප්‍රත්‍ය විභංග වාරේමෙන් යම් ඒ යා ඒසා යම් ඒ හේතු සම්පයුත්තකානං ධම්මානන්ති අකත්වා හේතු සම්පයුත්තකානං ධම්මානං යයි නොඅදාරා හේතු සම්පයුත්තකානං කන්දානන්ති දේශනා කතා. හේතු සම්පයුත්තකානං කන්දානං කියලා දේශනාව කරා කියලා කියන්නේ. මේ මොකද්ද මේ කියන්නේ? හරි. එතකොට මෙතන මාතිකා නික්ෂේප වාරේ ප්‍රත්‍ය නිර්දේශයෙන්. එතන මේකට කියන්නේ පච්චේ විභංග වාර කියලා. එතන පච්චේ විභංග වාරේ මෙතන කියනවා හේතු පච්චයෝති හේතු සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං හේතුපච්චේන පච්චයෝ කියලා. එතන මෙතන කියනවානේ හේතු සම්පයුත්තකානං ධම්මානං කියලා. හරි. එතන මේ විදිහට මේ ප්‍රත්‍ය පඤ්ඤාවාර විභංගේ මෙතන කුසලා හේතු සම්පයුත්තකානං කන්දානං කියලා විස්තර කරන්නේ. එතකොට ඇයි ධම්මානං කියන්නේ නැතිව මෙතන මේ කන්දානං කියලා කියන එක ගැන තමයි දැන් විස්තර කරන්න යන්නේ අටුවාචාර්යන් වහන්සේ. තස්ස ඒවං කරණේ ඉදං ප්‍රයෝජනං තත්තහි ශුඤ්ඤට්ටං දීපේතුං ධම්මානන්ති බුත්තා ඉද පච්චයතෝ uppajjamana ධම්මා රාසිතෝ uppajjanti න ඒකේකතෝති රාසට්ඨං දීපේතුං කන්දානන්ති බුත්තං. මේකට දක්වනවා ඇතරම හේතු දෙකක්. ඒකේ පළවෙනි හේතුව තමයි මේ කියන්නේ. තස්සා ඒවං කරණේ ඉදං ප්‍රයෝජනං. එතකොට තස්සා කියලා කියන්නේ මේ දේශනාවෙහි ඒවං කරණේ මෙසේ කිරීමෙහි ඉදං ප්‍රයෝජනං මෙය ප්‍රයෝජනයයි. තත්තහි ඒ පච්චය විභංග වාරෙහි ශුඤ්ඤට්ටං දීපේතුං ශුන්‍ය අර්ථය කියන්නේ සත්පුද්ගල භාවයෙන් තොරව මෙතන මේ තියෙන ශුන්‍ය භාවයක් දක්වන්නට තමයි ශුඤ්ඤට්ටං දීපේතුං ධම්මානං තිවුත්තං ධම්මානං කියලා කියන්නේ. එතන හේතු සම්පයුත්තකානං ධම්මානං කියලා කිව්වේ එතන ශුන්‍ය අර්ථය දක්වන්නට තමයි එතන මේ විදිහට භාග්‍යතුන් වහන්සේ වදාළන්නේ. ඊට පස්සේ මෙතන මේ පඤ්ඤාවාර විභංගේ පච්චයතෝ uppajjamana ධම්මා රාසිතෝ uppajjanti න ඒකේකතෝති රාසට්ටං දීපේතුං කන්දානන්ති බුත්තං. එතකොට මෙතනදී පච්චයතෝ uppajjamana ධම්මා ප්‍රත්‍ය හේතුවෙන් උපදින්නා වූ ධර්මයෝ රාසිතෝ uppajjati රාසි වශයෙන් සමූහ වශයෙන් උපදිනවා කියලා කියන්නේ. න ඒකේකතෝති එක එකක් වශයෙන් නෙමෙයි. යයි රාසට්ටං දීපේතුං රාශි අර්ථය දක්වන්නට කන්දානන්ති බුත්තං කන්දානං යයි මෙතන භාග්‍යවතුන් වහන්සේ වදාලා කියලා කියන්නේ. එතකොට
මේ කන්ද කියන පදේ තියෙන මොකද්ද? රාශි අර්ථය, සමූහ අර්ථයනේ. ඒ නිසා තමයි මෙතන මේ කන්දානම් කියන එක දක්වන්නේ කියලා විස්තර වෙන්නේ. එතකොට ඒක තමයි පළවෙනි හේතුව. දෙවෙනි හේතුව විදිහට දක්වනවා පටිච්ච වාරාදීසුවා. දැන් වා කියලා තමයි මේක වෙන අර්ථයක් කියන්නේ. වා පටිච්ච වාරාදීසුවා කන්ද වශයෙන් පච්චයුප්පන්න දේශනා ආරුල්හාති තේනේවානුක්කමේන ඉදාපි ආරුල්හාති කස්මා පනේතේසු එවං ආරුල්හාති අසංකරතෝ විභාග දස්සනත්තං ඒකං ධම්මං පටිච්ච සේසා ධම්මාති ආදීනා නයේන උච්චමානේ අසුක ධම්මං නාම නිස්සාය අසුක ධම්මාති න සක්කා අසංකරතෝ පච්චයේච පච්චයුප්පන්නේච ජානිතුං ඒවං සන්තේ උද්දේශ නිද්දේශා නිබ්බිසේසා අස්සියුං තස්මා අසංකරතෝ විභාග දස්සනත්තං ඒවං ආරුල්හාති වේදි තබ්බා. ඔව් ඊට පස්සේ කියනවා වා විකල්පාර්ථය පටිච්ච වාරාදීසු පටිච්චාදී වාර 6ක් තිබුණානේ 7ක් තියෙනවානේ පටිච්චාදී වාර 7ක් එනවානේ ඒ තැන්වලදී කන්ද වශයෙන් පච්චයුප්පන්න දේශනා ආරුල්හාති කන්ද වශයෙන් ස්කන්ධ වශයෙන් දේශනාව බුදුරජාණන් වහන්සේ කරා කියලා නැංගුවාය කියලා තේනේවානුක්කමේන ඒ ක්‍රමයෙන්ම ඉදාපි මේ පඤ්ඤාවාර විභංගයේදීම ඒ විදිහටම ආරුල්හා නැංගුවාය කියලා කියනවා. ඒතර පටිච්ච වාරාදී චවාර වලදී ඒ කියපු විදිහට කන්ද වශයෙන් ස්කන්ධ වශයෙන් පච්චයුප්පන්න දේශනාව කරා කියලා ප්‍රත්‍යඋත්පන්න දේශනාව කරා කියලා ඒ විදිහටම මේ ක්‍රමෙ මෙතන දැක්වුවා කියලා කියන්නේ. එතකොට මම ඒක පාලියක් පෙන්නන්නම් අපිට ඒක තාම අර්ථ ගන්න 100%ක්ම බෑ දැනට අපි මේක පටන් ගත්තා විතරයිනේ. මොකද එතන පාළි එන විදිය පෙන්නන්නම්. මේ තියෙන්නේ පටිච්ච වාරයේ මුල. එතන හේතු වලට එනවා කුසලං ධම්මං පටිච්ච කුසලෝ ධම්මෝ uppajjati හේතුපච්චය. මේක එතන විධිපාලිය. ඊට පස්සේ අනුවාද පාළිය එනවා කුසලං ඒකං කන්දං පටිච්ච තයෝ කන්දා තයෝ කන්දේ පටිච්ච ඒකෝ කන්දෝ ද්වේ කන්දේ පටිච්ච ද්වේ කන්දා කියලා. එතනත් මේ ඒකං කන්දං පටිච්ච එක් ස්කන්ධයක් හේතුවෙන් තයෝ කන්දා ස්කන්ධ තුනක් පහළ වෙනවා. තයෝ කන්දේ පටිච්ච ඒකෝ කන්දෝ. ඊතර ඒ විදිහට යන විස්තරය එතනදී මේ කන්ද වශයෙන් දේශනා කරන්නේ. ස්කන්ධ වශයෙන් තමයි දේශනා කරන්නේ. ඉතින් මේ පිළිවෙලටම මෙතනදී ආවා කියලා කියන්නේ. එතනදී කියනවා මේක මේ පච්චයුප්පන්න දේශනා ආරුල්ලා. ප්‍රත්‍යෝත්පන්න වශයෙන් තමයි දේශනාව කරේ. ඉතින් ඒ ක්‍රමයට මෙතනට ගත්තා කියලා කියන්නේ. ඊට පස්සේ ප්‍රශ්නයක් අහනවා කස්මා පනේතේසු ඒවං ආරුල්හාති. කස්මා පන කවර හේකින් වනාහි ඒතේසු ඒ කියන වාරයන්හි ඒ පටිච්ච වාරාදී වාරයන්හි මේ පඤ්ඤා වාරයත් ඇතුළුව ඒවං ආරුල්හාති මේ විදිහට කරාද කියලා කියන්නේ. ඔන්න ඒකට පිළිතුර කෙටියෙන් දක්වනවා අසංකරතෝ විභාග දස්සනත්තං. අසංකර වශයෙන් කියන්නේ සංකර නොවීම වශයෙන් විභාග දස්සනක් බෙහෙදය විභාග කොට බෙහෙදය දැක්වීමට තමයි මෙන්න මේ විදිහට මේ දේශනාවක් කරන්න කියලා කියන්නේ කන්ද වශයෙන් දේශනා කරා කියලා කියන්නේ. ඒක ඔන්න තවදුරටත් ඒක විස්තර කරනවා. ඒකං ධම්මං පටිච්ච සේසා ධම්මාති ආදීනා නයේන වුච්චමානේ අසුකං ධම්මං නාම නිස්සාය අසුක ධම්මාති න සක්කා අසංකරතෝ පච්චයේච පච්චයුප්පන්නේච ජානිතුං ඒවං සන්තේ උද්දේශ නිද්දේශා නිබ්බිසේසා සියුම්. එතකොට දැන් මේක කියනවා ඒකං ධම්මං පටිච්ච සේසං ධම්මාති ආදීනා නයේන. ඒකං ධම්මං පටිච්ච සේසා ධම්මා කියලා දැන් අපි මෙතන මේ පාළියේදී කිව්වොත් එහෙම ඒකං ධම්මං පටිච්ච සේසා ධම්මා කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඒකං කන්දං පටිච්ච කියන එකට ගන්නවා ඒකං ධම්මං පටිච්ච තයෝ ධම්මා. තයෝ ධම්මේ පටිච්ච ඒකෝ ධම්මෝ. අන්න ඒ විදිහට මේ දේශනාව කරන්න පුළුවන්. හැබැයි එහෙම කරයින් පස්සේ මොකක්ද වෙනවයි කියලා කියන්නේ අසුක ධම්මං නාම නිස්සාය අසුක ධම්මාති න සක්කා අසංකරතෝ පච්චේච පච්චයුප්පන්නේච ජානිතුං. එතකොට එහෙම කිව්වයින් පස්සේ අසුවල් ධර්මය නිසා අසුවල් ධර්මය උපදිනවා කියලා මේ අසංකරතෝ සංකර නොවීම වශයෙන් ඒ කියන්නේ ඒක පැහැදිලිව निराවුල්ව පච්චේච පච්චයුප්පන්නේච ජානිතුං න සක්කා. එතකොට
ප්‍රත්‍යයයි ප්‍රත්‍යෝත්පන්න ධර්මයයි දැනගන්නට පුළුවන් කමක් නැහැ කියලා කියන්නේ. අන්න එහෙම උණයින් පස්සේ ඒවං සන්තේ මේ විදිහට තියෙද්දි උද්දේශ නිද්දේශා නිබ්බිසේසා සියුම්. එතකොට එතන උද්දේශයයි නිද්දේශයයි කියන දෙක නිබ්බිසේසා සියුම්. ඒවා අතර විශේෂයක් වෙන්නේ නැහැ කියලා කියන්නේ. අන්න ඒ නිසා තස්මා අසංකරතෝ විභාග දස්සනත්තං ඒවං ආරෝල්හාති වේදි තබ්බා. අන්න ඒ නිසා තස්මයි බැවින් අසංකරතෝ අසංකර වශයෙන් විභාග දස්සනම් භේදය දැක්වීම පිණිස ඒවං ආරෝල්හාති මේ විදිහට දේශනාවට නැංවාය කියලා දත යුතුයි. එතකොට ඒ තමයි කිව්වේ මොකද්ද? මෙතන මේ හේතු සම්පයුත්තකානං ධම්මානං කියලා කියන්නේ නැතිව අර පච්චේ විභංග වාරයේදී වගේ හේතු සම්පයුත්තකානං කන්දානං කියලා පැහැදිලි කරන්නට හේතුව. ඔව්. විභංග වාරේ ඊට පස්සේ තියෙනවනේ මෙතන අභ්‍යාකත සම්බන්ධ වුණායින් පස්සේ අභ්‍යාකත එක සම්බන්ධ වෙන පදවල දිනවනේ කුසලා හේතු චිත සමුට්ඨානානං රූපානං හේතුපච්චේන පච්චයෝ කියලා. එතකොට එතන මේ චිත්ත සමුට්ඨානානං කියන පදේ තමයි ඊළඟට විස්තර කෙරෙන්නේ. චිත්ත සමුට්ඨානානන්ති ඉදං යස්ස අභ්‍යාකතස්ස කුසලෝ හේතු පච්චේන පච්චයෝ හෝත් තමේව දස්සේතුම් වුත්තං පච්චේ විභංගේ පන කුසලාදී වශයෙන් විභාගං අකත්වා සාමඤ්ඤතෝ සබ්බේසං හේතුණං වශයෙන් uppන්න රූප දස්සනත්තං චිත්ත සමුට්ඨානානන්ති අවත්වා තං සමුට්ඨානානන්ති වුත්තං තස්මා තත්ත අභ්‍යාකත හේතු සමුට්ඨාන රූපං ඔක්කන්තික්කනේ කටත්තා රූපාන්පි සංඝහං ගතං ඉමිනං උපායේන සේසේසුපි ඒව රූපේසු විච්ඡජ්ජනේසු අත්තෝ වේදි තබ්බෝ චිත්ත සමුට්ඨානානන්ති ඉදං චිත්ත සමුට්ඨානං යන මෙය යස්ස අභ්‍යාකතස්ස යම් අභ්‍යාකෘතයකට කුසලෝ හේතු කුසලය හේතුපච්චයේන පච්චයෝ හෝති හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා නම් වේද තමේව දස්සේතුම් එයම දැක්වීමට වදාලා කියලා කියන්නේ. එතකොට ඒ අභ්‍යාකෘතයකට යස්ස අභ්‍යාකතස. ඒතර මෙතන කියන්නේ මේ රූප ධර්මයන් කියන්නේ චිත්ත සමුට්ඨානික රූපයන් ගැන කියන්නේ. එතකොට එතනදී කුසලය හේතු ප්‍රත්‍යේන ප්‍රත්‍ය වෙනවා නම් ඒම දැක්වීමට තමයි මේක වදාළේ කියලා කියන්නේ. පච්චය විභංගේ පන ප්‍රත්‍ය විභංගේ වනායි. දැන් පච්චය විභංගේ පන කුසලාදී වශයෙන් විභාගං අකත්වා කුසල අකුසල වශයෙන් විභාගයක් නොකොට සාමඤ්ඤ වශයෙන් සබ්බේසං හේතුණං වශයෙන් සියලු හේතුන්ගේ වශයෙන් uppන්න රූප දස්සනත්තං ඒ උපදින්නා වූ රූපයන් දැක්වීම පිණිස චිත්ත සමුට්ඨානානන්ති අවත්වා තං සමුට්ඨානානන්ති වුත්තං චිත්ත සමුට්ඨානානං යයි කියන්නේ නැතිව වදාරන්නේ නැතිව තං සමුට්ඨානානං වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාලා කියලා කියන්නේ. ඒතර මේ කිව්වේ මොකක්ද? හරි. දැන් ආය යනවා පච්ච විභංග වාරේ පච්ච නිද්දේශයට යනවා. හේතු පච්චයෝති හේතු සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං හේතුපච්චේන පච්චයෝ. ඒතර මෙතන කියන්නේ මොකක්ද මේ? හේතු සම්පයුත්තකානං ධම්මානං හේතු සම්ප්‍රයුක්ත ධර්මයන්ටත් තං සමුට්ඨානානං ච රූපානං ඒ හේතු නිසා හටගත් රූපයන්ටත් හේතුපච්චේන පච්චයෝ හේතු ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ. මෙතන මේ තං සමුට්ඨානානං කියලා කියනවානේ. හරි. එතකොට මෙතන තං සමුට්ඨානං කියලා කියනවා. අතනදී චිත්ත සමුට්ඨානානං කියලා කියනවා. ওই දෙක අතර දැන් වෙනස තමයි කියන්නේ. ඇයි එහෙම වෙනසක් කියන්නේ කියලා. ඉතින් මෙතන මේ පච්චය විභංග වාරයේදී මෙතන මේ හේතු ගැන සාමාන්‍ය වශයෙන් කියන්නේ. කියන්නේ කුසල අකුසල අභ්‍යාකත කියලා ભેදයක් කරලා නැහැ. දැන් අපි පච්චය විභංග අතන පඤ්ඤා වාරයේදී අපි දැන් කතාව කරගෙන යන තැන කොහොමද වෙන්නේ? කුසල අකුසල අභ්‍යාකත වශයෙන් දැන් හේතු ටිකත් බෙදනවා. බෙදලා ඒවා කුසල අකුසල අභ්‍යාකතයන්ට ප්‍රත්‍ය වෙන හැටි තමයි කියන්නේ. ඒතර එහෙම ભેදයක් කරන්නේ නැහැ. ඒක තමයි මෙතන මේ කියන්නේ කුසලාදී වශයෙන් විභාගං අකත්වා කුසලාදී වශයෙන් විභාගං අකත්වා සාමඤ්ඤතෝ සබ්බේසං හේතුණං වශයෙන් කියලා කියන්නේ ඒකයි. හරි. ඉතින් එතනදී එතකොට සාමාන්‍ය වශයෙන් උපදින්නා වූ සියලු රූපයන් දක්වන්නට තමයි මෙතන මේ කියන්නේ. ඒතර මේක ඇතුලේ මේ තං සමුට්ඨානානං ච රූපානං කියන එක ඇතුලේ
චිත්තජ රූප කියන එකක් තියෙනවා. ප්‍රතිසන්දි කර්මජ රූප කියන එකක් තියෙනවා. හරි? ඒතර මේ තං සමුට්ඨානං කියන වචනය අන්න ඒ හේතුව නිසා තමයි යොදලා තියෙන්නේ. ඒක පැහැදිලි ඇතිනේ නේද? හරි. තස්මා එබැවින් තත්ත අභ්‍යාකත හේතු සමුට්ඨාන රූපං උක්කාන්තික්කනේ කටත්තා රූපම්පි සංඝහං ගතං. එතකොට තස්මා එබැවින් තත්ත ඒ පච්චේවාර විභංගෙහි අභ්‍යාකත හේතු සමුට්ඨාන රූපං. එතකොට අභ්‍යාකත වන්නා වූ හේතු සමුට්ඨාන රූපං. හේතු සමුට්ඨානික රූපයන් කියන්නේ චිත්තජ රූපයන්. ඊළඟට ඔක්කාන්තික්කනේ කටත්තා රූපම්පි සංඝහං. සංඝහං ගතං. ඔක්කාන්තික්කනේ කියන්නේ උත්පාදක්ෂණෙහි ප්‍රතිසන්දික්ෂණෙහි බැස ගන්නා ෂණෙහි මෞකසට බැස ගන්නා ෂණෙහි කියන්නේ මෞකස වෙන්නත් පුළුවන් වෙනත් තැනක් වෙන්නත් පුළුවන්. ඔක්කාන්තික්කනේ කියන්නේ ඒ ප්‍රතිසන්දි අවස්ථාවෙහි කටත්තා රූපම්පි කර්මජ රූපයන්ද සංඝහං ගතං සංග්‍රහයට ගියා කියලා කියන්නේ. ඉමිනා උපායේන මේ ක්‍රමයෙන් සේසේ සුපි ඒව රූපේසු විස්සජ්ජනේසු වත්තෝ එදි තබ්බෝ. ତර මේ ක්‍රමයෙන් සෙසු මෙබඳු විස්සර්ජනයන් වලත් අත්තෝ අර්ථය වේදි තබ්බෝ දත යුතුයි කියලා කියන්නේ. හරි නේද? එතකොට ඔය විදිහට තමයි මෙතන විස්තරය කෙරෙන්නේ. අපිට තව විනාඩි කිහිපයක් තියෙනවා අපිට ප්‍රශ්න අහන්නට පුළුවන් ස්වාමීන් වහන්සේ. මේ විභංග වාරය කියන එකයි පඤ්ඤා වාරය කියන එකයි දෙකම එකයිද? නෑ සංස පච්චේ විභංග වාරය කියලා තියෙන්නේ. ඔව්. විභංග වාරය කියලා නෙමෙයි නේද? පච්චේ විභංග වාරය කියලා නේද කියන්නේ? පච්චේ විභංග වාරය කියලා කියන්නේ නෑ අපි පාවිච්චි කරනකොට ඒ කියපු හින්දා මට මේ පැටලිල්ලක් තියෙනවා. වෙලාවකට පඤ්ඤා විභංග වාරය, පඤ්ඤා වාරය ආය ඒක හින්දා. පච්චේ විභංග වාරය කියලා කියන්නේ මේ කොටස අනස මුල තියෙන කොටස. පච්චේ උද්දේශයටයි ප්‍රත්‍ය නිද්දේශයටයි. ඒතර මේ දෙකටම කියනවා මාතිකා නික්කේප වාරෝ නැත්නම් පච්චේ විභංග වාරෝ කියලා. මේ මුල තියෙන දෙකට. උද්දේශ නිද්දේශ දෙකම. උද්දේශ නිදේශ දෙකටම. එතකොට ඒකට කියවනේ මාතිකා නික්කේප වාරෝ කියලාත් කියනවා. පච්චේ විභංග වාර කියලාත් කියනවා. ඔය නම් දෙකම කියනවා. එතකොට පඤ්ඤා වාර විභංගය කියලා කියන්නේ මේ අපි කතා කරන්න පටන් ගත්තේ පඤ්ඤා වාර කියලා එකක්. අපි කියවනේ දැන් වාර 7ක් තියෙනවා. ඒ වාර 7න් පඤ්ඤා වාරය තමයි අපි සාකච්ඡා කරන්නේ. එතන ඒ කොටස තමයි කියන්නේ. ඒතර එතන තියෙනවා විභංග වාරය කියලා එකක් තියෙනවා. සංඛ්‍යා වාරය කියලා එකක් තියෙනවා. කියන්නේ දැන් පඤ්ඤා වාරය ඇතුලේ ද විභංග වාරය කියලා එකක් තියෙන නැත්නම් පඤ්ඤා විභංග වාරය කියන එක පඤ්ඤා වාරයේද? පඤ්ඤා වාරය කියලා තමයි කියන්නේ සානංශය. ඒතර පඤ්ඤා වාරයේ ඇතුලේ තියෙනවා විභංග වාරය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ සංඛ්‍යා වාරය කියලා එකක් තියෙනවා. හරි. ඒක ඇතුලේ ගොඩ බෙදෙනවා නොඑක් විදියට. දැන් පච්චානුලෝම කියලා එකක් තමයි අපි මේක ඉස්සලා කරන්නේ. ඒතර පච්චානුලෝමයේ ඇතුලේ විභංග වාරය තමයි දැන් යන්නේ අපි දැන් කතා කරගෙන යන්නේ විස්තර කරගෙන යන්නේ පාළියේ.